වින්දයා වින්දයා හරිනේ මෑන් සාවනේ මං අද උදේ ඔය ගැන කතා කරාම මිනිහා තරහින් හිටියේ මං පුළුවන් තරම් ෂේප් කරා මොනවා කරත් වැඩක් නැහැ වෙන්ඩොන් ටික වෙලා ඉවරයි අයි මොකද උනේ තව ටිකකින් අයියා රංගට ගහනවා මල්ලක් කෙලිය මට මේ උදව්ව කරන්න මොකද්ද රංග යාළුවලා ඉන්න ගෑන් ළමයාගේ ගෙදර මට කියන්න ඒ මොකටද ඊයේ රංගයත් එක්ක කතා කර කර ඉන්නකොට මං හැසිරුණු හැටි වැරදි මට ඕන රංගගෙන් සමාව ගන්න එතකොට රංගගේ හිතේ මං ගැන තියෙන කේන්තිය අඩු වෙයි ඊයේ ඔයා ගෝරියෙක්ද රංග යාළුවලා ඉන්න ළමයාට නෙමෙයි එහෙනම් රංග එක්ක පත්තරේ වැඩ කරන ළමයෙක් රිද්ම එක්ක එයා පත්තර කන්තෝරුවේ ඇතිනේ රංග නම් පත්තරෙන් අස් වෙලා රිද්ම අස් වෙලාද කියලා මන් දන්නේ රංග පත්තරෙන් අස් වෙලා ඒ වෙන පත්තරයකට යන්න ඒ පත්තරේ කෙරෙන්නේ ඔන්න ඉස්සරහට මිනිහට සුනාමි සල්ලි නැති වෙනවා මොලේ කල්පනා කරොත් ඉතින් ඔයා දිනු ඉන්න සුසිරිපාල මං ෂර්ට් එක ගන්න සල්ලි දෙනවා කිව්වනේ කොයියන්නේ මේ හෙට උදේම ෂූටින් පටන් ගන්න උනා. අද පටන් ගන්නකොටත් 7:30 පහුවෙලානේ. සර් විරාජිනී ඉන්නේ ආයේ කායකේනේ. එයා තමයි පරක්කුව. හරි. ඉතින් එයා හෙට ෂූටින් වලට නෑනේ. කවුද හෙට ඉන්න ආටිස්ලා? හෙට ඉන්නේ අශෝක, අරුන්දති, අයිරාංගනි, විනීතා. එතකොට එක්ස්ට්‍රාස්ලා කවුද? ඉන්නවද? ඉන්නවා වත්තෙන් හොයාගන්න. එතකොට අයිරාංගනි දෙපස් තියෙනද හෙට? ඔව්. හෙලෝ. ගිතදේව මං ලියනගේ. ආයිබන් ලියනේ මහත්තයා. මෝරත්තුල්ලේ ප්‍රොස්ට් එක එව්වා ලැබුණද? දන්නේ නැහැ. දන්නේ නැහැ කියන්නේ? අපේ ප්‍රොඩක්ෂන් මැනේජර් ඔතන ඔෆිස් එකට ගෙනත් දුන්නානේ. වෙන්න ඇති. මං දැන් මේ පත්තරේ නැහැ. එහෙනම් මං තව ෆොටෝ ටිකක් එවන්නම් අලුත් පත්තරේට. ගීතදේව කොහෙද ඉන්නේ? අපේ සුපුරුදු රෙස්ටෝරන්ට් එකේ. ඇයි අද ෂූටින් නැද්ද? අද රෙකෝඩර් එක ගැටුණා. ඉතින් ෂූටින් පැක් කළා. ඔතන කීය වෙනකන් ඉන්නවද? ඊනේ මහත්තයා අපි තව පැයක් විතර මෙතන ඉන්නවා. හරි. මං හම්බ වෙන්න එන්න. එන්න. දැන් මිස්ටර් ලියනගේ මෙහෙ වැඩ නැහැ. ඒක කියන්න දන්නේ නැහැ. අලුත් කතරු නිශාංක වීරසූරිය. මේ වෙලාවේ නම් සර් මීටින් එකක. හොඳයි. රිද්ම මිස් ඉන්නවද? මිස් රිද්ම? සීට් එකේ නැද්ද? සීට් එකේ නෑ. කොහට හරි යන්න ඇති. පොඩ්ඩක් වාඩි වෙන්න. මේකයි. ඕන රිසිග්නේෂන් එක දුන්නා නේද? මන් දෙන්න එපාද? හරි. ඔයා දැන් කොහෙද ඉන්නේ? හරි මං එන්න. මට මිස් පොඩ්ඩක් හම්බෙන්න ඕනේ. මට සමාව වෙන්න. ඔයයි මේ කිසිම දෙයක් හොයලා බලන්න නැතුව මේ විදිහට වැඩ කරන්නේ? ඒක තමයි. මට මිස් එක පොඩ්ඩක් කතා කරන්න ඕනේ. හොඳයි. එන්න ඉඳගන්න. මාර අප්සෙට් එක වෙලා තියෙන්නේ. ඒක නයිසේ. මගේ කේන්දරේ ඒ රාෂ්ට්‍රකයක් තියනවද කොහෙද? මගේ සල්ලි ගත්ත කෙල්ලම තමයි ලියනගේ මහත්තයා සුද්ධ කළා තියෙන්නේ.
මගේ සල්ලි ගත්තෙත් සැම්සන් මහත්තයා දුව වගේම කෙනෙක්. බැරිද ආයේ සැම්සන් මහත්තයාව හම්බ වෙන්න? වැඩක් නැහැ. ඒ මිනිහට මාව දැක්කම දික්කසාද ගෑණි දැක්කා වගේ මල පයින්නවා. මේකටයි මොකද කරන්නේ? මට හිතා ගන්නවත් බෑ. මන් නැතුව මේ මිනිස්සු කොහොම හරි පත්තරේ පටන් ගනි. කවුද අරන් ඉන්නේ කතුරු? දන්නේ නැහැ. පරණ පත්තරේටම යන්න බැරිද? පිස්සුදෝයි. ඇඳුමක් ඇඳගෙන ඒක ඉල්ලන්න යන්න පුළුවන්ද? ගිරදේව මං තමුන්ට එක අවවාදයක් දෙන්න. තමුන් කරන රස්සාවේ හැටියට පත්තරයක් තරහ කරගන්නවා කියන්නේ තමුන් තමන්ට හුනියමක් කපා ගන්නවා වගේ වැඩක්. ඒ නිසා ගිය සල්ලි ගියාවේ. සැම්සන් මහත්තයාගේ දුව වගේ කෙල්ලු 7 දෙනෙක් එක පේලියට හිටගෙන හිටියත් කතා කරන්න යන්න එපා. ඒක ඇත්ත. ගිරදේව අතේ රුපියල් 2000ක් විතර ගන්න නැද්ද? පිස්සු කතා කරන දීනගේ මහත්තයා. මම මේ නැති වෙච්ච ලක්ෂ පියව ගන්න බරු ඇඹරෙනවා. මේ ළමයා අතේවත් නැද්ද? අනේ නෑ මිස්ටර් ලියනගේ. හොඳයි. එවනම් මං යන්න. හොඳයි. පත්තරේ ඉන්න දවස්වල අපි නිකන් උදව් කළා අය. බිල් නම් මං කීයක් ගෙවලා ඇද්ද? මං ටෙල් නාට්‍ය 28ක සහාය අධ්‍යක්ෂක. මං කී පාරක් ගියාද ආටිකල් එකක් කරගන්න. ඒගොල්ලන්ට ඔහොම වෙලා මදි. ප්‍රසාද් අපි අපේ වැඩේ පටන් ගමු. මෙයා කොහෙද හම්බුනේ? රංග මේ ඇවිත් මගෙන් සමාව ගත්තා. පව්වනේ මෙයා. ඉතින් මට මොනවද කරන්න කියන්නේ? රිද්මා මං ආයෝගෙන් සමාව ඉල්ලනවා. ඔය මොනවද ඉල්ලනව නේද? ඉල්ලන දේවල් දීලා යවන්නකෝ. රංග රිද්මා මෙතන ඔයාටයි මටයි අපේ රස්සාව ගැන කතා කරන්න ඕනේ. අනවශ්‍යයි මෙතන ඉන්න ඕනේ නෑනේ. හරි මං යන්න. ඒ කෙල්ල ලව් ඕයි. පිස්සුවාට නා ඔයාට ගොඩාක් උදව් කරලත් තියනවලු නේද? කවුද දන්නේ උදව් කරේ මාව කසාද බැඳ ගන්න කියලා? පව්වනේ. මේ අපි කතා කරන්න ආව ටික කතා කරමුද? ඕකේ ඕකේ. ඔව් පින්කි. මම මේ ගෙදර එන්න හදන්නේ. ඇත්තද? මන් දැන් එනවනේ. අපි ආවම කතා කරමු. මන් දන්නවා ඔයා මට කියලා යන්නේ නැහැ කියලා. ඒකයි මම මෙතන හිටියේ. මගේ රාජකාරිය ඉවරයි. මම යනවා. කාටවත් කියලා යන්න ඕනේ නැහනේ. අද ඔයා කරපු කවිය ප්‍රෝග්‍රෑම් එක හරිය ලස්සනයි. තෑන්ක්ස්. ප්‍රෝග්‍රෑම් එකේදී ඔයා කිව්වා නේද මිනිස්සු දුක හිතුනාම කවි නිසදැස් ලියනවා කියලා. දුකටද මොන එකටද මන් දන්නේ නැහැ. ප්‍රෝග්‍රෑම් එක අහන ගමන් මාත් කවියක් ලියුවා. බලන්න. මම මොකටද කාගේවත් කවි බලන්නේ? ඔයා ඕක ගිහින් ඔයා බඳින්න ඉන්න නෝනා මහත්තයාට දෙන්න. මේක ගන්නවා. අද මම තමුණේ ගෙදර එනවා. ඕන තරමක් මාව සෞතු කරනවා. මම සෞතු වෙලා හරි තමුන්න මගේ කායකට නග ගන්නවා. ඇයි අම්මේ මං ඉක්මනට මැරි කරනවට අම්මා අකමැති? මං වාට ආදරේ නිසා. ආදරේ නිසා? ඔව්. මාදව ඔයාව මැරි කළාම ඔයා එයාගේ වෙනවා. ඉතින් ඉක්මනටම එයාගේ වෙනවට මං කැමති නෑ. එහෙනම් මං මැරි කරන්නේ නැතුව අම්මිත් එක්කම ඉන්නම්.
නෑ මැරිකරත් ඔයා ඉන්නේ මෙහෙ. මාදවට මං ඔයාව එහෙ අරන් යන්න දෙන්නේ නෑ. එහෙම හොඳයි. දැන් මාදවට කේන්ති යන්නේ නෑනේ. එදා නම් මං හොඳටම බය වුණා. ඔයාගේ තාත්තටත් කේන්ති යනවා. එහෙම කාටත් කේන්ති යනවා. තමන්ගේ හස්බන්ඩ්ට කේන්ති ගියාම මොනවද දන්නවද කරන්න ඕනේ? මොනවාද? හස්බන්ඩ්ගේ කේන්තිය නිවෙනකන් කතා නොකර ඉන්න. ඔයත් එයත් එක්ක කෑ ගහන්න ගියොත් මුළු ගෙදරම ගිනි ගන්නවා. තාත්ති කිව්වා අම්මිටත් කේන්ති යනවලු. එතකොට තාත්ති කරන්නේ 1 ඉඳන් 10ට ගණන් කරන එකලු. අනේ එයාගේ ගණන් කිරිල්ල. ෂා මරුනේ ලෝව හරිම පුදුමයි. විත්තියෙන් කරුණු නොවසා හරියේ සිතා වැරදි තීන්දුව දෙයි විනිසුරුවරිය. වරදක් කළොත් දෙන දඬුවම විඳින්නයි. වරදක් නොකළ මගේ දුක මට කියන්න. ඉඩක් දෙන්න බිංගුවක් එය අහන්නයි. සුඳුරු ඔබේ හිත මා වෙත නැමෙන්න. ෂා දන්න හැටියට නෙව ලියලා තියෙන්නේ. මේ කලාවරස නවයක් තියෙනවා කියනවා නේද? මේක මොන රසයටද දන්නේ ඇයිති වෙන්නේ? තිත්ත රසයට. ළමයා මහත්තයා ඇවිල්ලා. මං ඉන්නවා කිව්වා. ඊයේනේ කිව්වේ නෑ කියන්න කියලා මරව වැඩ ගන්නවා කියලා. දැන් ඒකයි මම බලන්නම් කියලා ආවේ. මං නෑ කියලා. මං කියන්නම්. මං හිතුවා මේදාවි මේ ගෙදර කියලා. මට කියලාවත් ගියේ නෑනේ. ඇන්ටි බාත්රූම් එකේ හිටියේ. කොහෙද ගියේ දන්නේ නැහැ. එයාගේ නන්දගේ පුතේ ගමේ ඉඳන් ආවා. එයාත් එක්ක එළියට ගියා. ඇන්ටි රෑ කැමරේ නෑ කියන්නත් කිව්වා. නන්දගේ පුතෙක්? ඔව්. මේ දාවේ කටින් වචනයක් ගන්න එක ලේසි නෑනේ. මං හිතන්නේ එයා බන්නින කෙනා වෙන්න ඕනේ. හෙලෝ. මේදාවි. මම මාදව. ආව් සර්. ඔයා කොහෙද ඉන්නේ? මම මේ බඩු වගේ ගන්න එළියට ආවා. කීයට දෙන්නේ? කියන්න බෑ සර්. තව බඩු ගොඩාක් ගන්න තියෙනවා. කාත් එක්කද ආවේ? අපිට කවුද සර් ඉන්නේ? අපි තනියම අපේ වැඩ කරගන්න එපා. මම මේ වගේ බෝඩිමේ ඉන්නේ. මං කිව්වනේ සර් එන්න එපා කියලා. හෙට උදේම මං එනවා. ලෑස්තිලා ඉන්නවා. මොනවද ඇහුවේ? මං කොහෙද ආවා? ඉතින් මං කිව්වා මං ඕන කරන බඩු වගේක් ගන්න එළියට ආවා කියලා. මං කෝගේ නන්දගේ පුතායි තාම එක්කගෙන ගියා කියලා. ඒක තමයි අපි මං ඉන්නේ කා එක්කද කියලා. හෙට උදේත් එනවා කිව්වා. හෙට උදේ තුවාම බලා ගන්න. ගෙදරින් බැනුම් ඉවරයක් නෑ. ඇත්තනේ. දුර දිග බලන්නේ නැතුව වැඩ කරනකොට කවුදාශ දන්නේ මෙහෙම දෙයක් වෙයි කියලා? සර්ගේ පර්ස් එක ගත්තේ ඔය කියන සැම්සන් මහත්තයාගේ දුව වගේ කෙනෙක්. ඒක නයිසේ මට දෙන්න පටලුණානේ. සර් ගැතේ වැරද්දක් වුණා. වැරද්දක් වුණා. ඉතින් වැරද්දට සමාව ගන්නවත් කතා කරන්නවත් ඉඩ දුන්නේ නෑනේ. සර් ඔය කියන මිනිස්සයව හම්බෙන්න මාත් එක්ක යමු. ගිහින් සර්ටනේ කතා කරන්න දෙන්නේ නැත්තේ. මට කතා කරන්න පුළුවන් නේ. මම තැන පෙන්නන්න. රංග ඉස්සෙල්ලා යන්න. මිනිහා ගෙදර ඉන්න වෙලාවක් දැනගන්නේ කොහොමද? මන් ළඟ ටෙලිෆෝන් නම්බර් එක තියෙනවා. රංග කතා කරලා අපොයින්ට්මන්ට් එකක් ගන්න.
හරි. කොල්ලෝ. රුපියල් 1000ක් නැද්ද? සර් මන්සට රුපියල් 500ක් දෙන්නද? කාමක් නැහැ ඉතින් ඒක හරි දෙන්නකෝ. කාමර ගුලිය ගෙව්වා. එහෙන් අම්මගේ ඔළුවේ අමාරුව තව වැඩි වෙනවා. අඩු ගානේ පත්තරේ සල්ලිවත් හම්බ වුණා නම් ඒකත් පත්. කීයක්ද ඕනේ? රුපියල් 5000ක්වත් හොයාගන්න ඕනේ ඉන්නේ. ගමේ ගිහිල්ලා අම්මව එක්කන් එන්නත්. ඔය මොනවද ඔය කරන්නේ? ඔයා මේක තියලා සල්ලි ගන්න. වින්ද්‍යා අයියා මට සල්ලි දුන්නා. ඒව මට වියදම් වුණා. දැන් අයියාගෙන් සල්ලි ඉල්ලන්න බෑ. මම පත්තරේ සල්ලි හම්බ වෙච්ච ගමන් මේක ඔයාලට බේරලා දෙන්න. ඒව පස්සේ කරගන්න බැරිය. මන් දන්නේ වින්ද්‍යා ඔයා මට මේ කරන උදව් වලට මම ඔයාලට කොහොම ස්තුති කරන්නද මම කොහොම වන්දි ගෙවන්නද කියන්නේ. ඔයා උපාධිය පාස් කරලා ලොකු මහත්තයෙක් වුණාම මට සලකන්න. ඇත්තටම ඇයි වින්ද්‍යාව මට මෙහෙම උදව් කරන්නේ? කෙනෙකුගේ අමාරුවකට උදව් කරන්න හේතුවක් තියෙන්න ඕනේද?